ආරක්ෂා වේවා. නැවත ඔබ වහන්සේ සමග අද දවසේ ස්වාමීන් වහන්සේගේ කරුණාව තුළ තාක්ෂණය ඔස්සේ ඔබ හැම කෙනෙක් සමගම අපිට එකතු වෙන්න දෙවියන් වහන්සේ දී වෙන මේ අනාගත අවස්ථාව නිසා සුදුවත් වෙමු. මන්ද ස්වාමීන් වහන්සේ ඔබත් මමත් කොතන සිටියත් උන්වහන්සේ එක සමානව අපි හැම කෙනෙක් තුළම ක්‍රියාත්මක වෙන නිර්දේශන උන්වහන්සේ අප මැද වැඩ සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේ අප සමග සිටිනවා. ඒ නිසා අපි උන්වහන්සේට හැම කෙනෙක්ම ඔබගේ දෑත් කොට ඔබගේ මුඛය විවෘත කරමින් ස්වාමීන් වහන්සේ අප තුළ කර තිබෙන හැම යහපත් ක්‍රියාවක් නිසාම අපි ස්තුතිවන්ත වෙමු. ඒ වගේම මේ භයානක මේ වසංගත මේ රෝග කාලය තුළ හැම කෙනෙක්ම සිහි කරමු රෝගීව සිටින හැම කෙනෙක්ම උන්වහන්සේගේ සුවය නිදහස් කරන පිණිස. ඒ නිසා අපි මේ උදෑසන යාඥා කළ දෙවියන්වහන්සේට මේ දේව මෙහෙ බාර කරමු. දෙවි ස්වාමිනිය ඔබ වහන්සේගේ සුමු නාමයට ප්‍රශංසා කරනවා. මන්ද ස්වාමිනිය ඔබ වහන්සේ මේ කාලය තුල අපිට ඔබ වහන්සේ සමග තාක්ෂණය ඔස්සේ ඔබගේ දරුවන් සමග එකමුතු වෙලා ස්වාමිනිය නමස්කාර කරන්න. අපිට වචන ඔබගේ වචනය ස්වාමී අසන්න දුන්නු මේ කරුණාව නිසා සුඛ කරනවා ස්වාමිනිය. ප්‍රේමණීය ධර්මිෂ්ඨ මගේ දෙවි ස්වාමීන් වහන්සේ මගේ නාමය නිසා සුඛිය ප්‍රාර්ථනා කරනවා ස්වාමිනිය. පියාණනි මේ වෙලාවේ රෝගාතුරව සිටින අපේ හැම දරුවෙක්ම වහන්සේගේ දෑයට බාර කරනවා. ස්වාමිනිය ඔබ වහන්සේ හැම කෙනෙක් තුළම ඔබගේ ශුද්ධාලයේ කබල ස්වාමිනී දිව්‍ය සුව නිදහස් කොට ඔවුන් එකිනෙකා සුවපත් කළ මැනව දෙවි ස්වාමීන් වහන්සේ. පියාණනි ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ මහත් වූ හාස්කම ඔවුන් එකිනෙකාගේ ජීවිත මත නිදහස් කළ මැනව. ස්වාමිනී මේ සාතන්ගේ ස්වාමීන් වහන්සේ මේ ව්‍යසනය යේසුස් වහන්සේගේ නාමයෙන් අපි පහ කරන අතර ස්වාමිනී ඔබගේ දරුවන් කිසිම කෙනෙකුට ස්වාමීන් වහන්සේ මේ ස්වාමිනී ව්‍යසනය ස්වාමිනී තුල කිසිම ස්වාමී අයත්තක් නොවන පිණිස යේසුස් වහන්සේ ඔබගේ ශුද්ධ ලේවලින් වසනවා ස්වාමිනී. දෙවියන්ි වගේම මේ වෙලාවේ අපගේ දේව මෙහෙ බාර කරන නමස්කාරය ඔබගේ වචනේ බාර කරන ස්වාමිනී ඔබ වහන්සේ තුල ස්වාමී තාක්ෂණය ඔස්සේ මේ අසන්නා වූ දකින්නා වූ ස්වාමිනී ඒ සමග එකමුතු වෙන හැම දරුවෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලින් වහන්සේ වැසුව මැනව ආලේපිත මැනව ශුද්ධාත්මනේ වහන්සේ අපි හැම කෙනෙක් තුලම සිටීමේ වහන්සේ අපට ආශිර්වාද කළ මැනව. මේ සත්‍ය පුරාවට අපේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිත කාලය පුරාවට මේ වචනය ස්වාමීන් අපේ ජීවිත ආශිර්වාදයක් වෙන පිණිස තබමින් වහන්සේට ස්වාමීන් සියල්ල බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. ආමේන්. වහන්සේ සෑම උදෑසනක්ම අපිට තම ආශිර්වාද කරන්නා වූ කරුණාවෙන් පිරුණ උදෑසනක් වෙන්න යනවා. මේ දවස් වහන්සේට ආශිර්වාද බාර කොට ගායනා කරමු සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණ කරනවා. Shansa Vishwa
අපි ගායනා කරනවා ස්වාමීන් වහන්සේගේ නාමයට ඔබට ස්තුති කරමින් අපි ගායනා කරනවා ජේසුස් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා ස්තුති මගේ දෙවියන් වහන්සේ ගාවට වේවා හලෙලූයා ස්තුති ස්වාමීනි स्तुति स्तुति
අපි එකිනෙකා මේ උදෑසන බාර වෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ අප මැද ක්‍රියා කළ මැනව ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේගේ පිහිට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීනි අපි හැම කෙනෙක් සමග මේ උදෑසන තබමින් අපි එකිනෙකා ඔබ වහන්සේ පිරෙගු මැනව දෙවියන් වහන්සේ ප්‍රේමණීය ස්වාමීනි ඔබගේ දයාවට සියල්ල බාර කරනවා ස්වාමීනි ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේ අප මැද සිටිය මැනව අපි එකිනෙකා ස්පර්ශ කළ මැනව අපගේ දුර්වලකම් අඩුපාඩුකම් ස්වාමීනි පහ කර මේ උදෑසන ඔබ වහන්සේගේ අනුකම්පාවේ සිටින පිණිස ස්වාමීනි ඔබ වහන්සේ අප ස්පර්ශ කළ මැනව ස්වාමීනි හලෙලූයා හලෙලූයා ස්වාමීනි ඔබ වහන්සේ අපට මඟ පෙන්වූ මැනව ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රශංසාව අපි ගායනා කරමු ශුද්ධාත්මයන්ගේ පිහිට විමාසිත පුරවන් සෑමදා කියන ගීතිකාව උන්වහන්සේට ආත්මයෙන් පිරිලා උන්වහන්සේ සමග එකමුතු වෙලා ස්වාමීන් වහන්සේට සැබෑ ලෙස නමස්කාර කරමින් අපි එකිනෙකා මේ ගීතිකාව ගායනා කරමු හලෙලූයා දෙවි ස්වාමීනි ප්‍රශංසාව Amen.
හොඳයි දැන් ප්‍රශංසා වෙනවා. අද දවසේ ස්වාමීන් වහන්සේලාත් මොකද ඔබ සුරට එතනව කරුණාව නිසා ඒ වගේම මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක්ම සුවයෙන් සමාදානයෙන් සිටිනවා ආරක්ෂිතයි කියලා. ඒ වගේම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා අපේ ආරක්ෂකයා නම් උන්වහන්සේ අලදුවේ අප සංග වෙන්නව පර්වතයේ උන්වහන්සේ අප මෙදී අප මුදවන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ. ඒ නිසා මේ උදෑසන මම විශ්වාස කරනවා ඔබ හැමදෙනෙක්ම සතුටෙන් සමාදානයෙන් සිටිනවා. ඒ නිසා තමයි අද ඔබට මට දෙවියන් වහන්සේ ඉස්සරහා මේ ආකාරයට සිටින්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. මම අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනයක් බාර කරගෙන යාඥා කරමු. දෙවි ස්වාමීන් වහන්සේ ස්තුතියි මේ වචන නිසා. මේ වචනේ ස්වාමීන් වහන්සේ සියලුනාගේ හදවත් ස්පර්ශයෙන් සලස්වන්න. ස්වාමීන් මේ කාලේ ස්වාමීන් වහන්සේ මිනිස්සු බයෙන් තත්ගන්නේ ඉන්න මොහොතක ස්වාමීන් ව්‍යාකුල ඉන්න වෙලා ඉන්න මොහොතක ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබගේ වචනය ස්වාමීන් වචනේ ඔවුන් ස්වාමීන් සංසන්ත යාඥා කරනවා. ධෛර්ය දෙන්න. ඔබ වහන්සේම ඔවුන් සමග ක්‍රියා කරන්න. යේසුස් වහන්සේගේ ජීවමාන අතුතුන් නාමයෙන් ආමේන්. අද මාතෘකාව තමයි පවතින අර්බුදකාරී තත්ත්වය අනුව තුල අපි උද්ඝෝෂණය කරනවද උද්දේශනය කරනවද? අපි කල යුත්තේ උද්ඝෝෂණයද එහෙම නැත්නම් උද්දේශනයද? දැන් අපි දකිනවා මේ ලෝකේ එන්න අර්බුද රැසකට මුහුණ දෙනවා. ලෝකේ එන්න ව්‍යසනයන් වලට මුහුණ දෙනවා. ලෝකේ එන්න මිනිස්සු ව්‍යාකූල වේගෙන යනවා. මිනිස්සුන්ගේ ජීවිතවල අනාරක්ෂිත බවක් හැංගීගෙන යනවා. මිනිස්සු මේ රට අතර අනිත් රටට යනවා ආරක්ෂාව සොයාගෙන. මිනිස්සු තැන් වලට දුරම ආරක්ෂාව සොයාගෙන. ඒ කියන්නේ මුළු ලෝකෙම ඉන්නේ අනාරක්ෂිතයි කියන තැනක. ඒ නිසා මිනිස්සු බය නිසා මිනිස්සු අද ඒ ව්‍යාකූල බව නිසා මිනිස්සුන්ට එරෙහිව නැගිටිනවා. මිනිස්සු රජයන් වලට විරුද්ධව නැගිටිනවා. මිනිස්සු උද්ඝෝෂණය කරනවා. මිනිස්සු කැරලි ගසනවා. රාජ්‍යයන් පෙරලන්න හදනවා. රජයන් පෙරලන්න හදනවා. ඇයි හේතුව? මිනිස්සු ඉන්නේ ව්‍යාකූල වෙලා. මිනිස්සු ඉන්නේ බය වෙලා. නමුත් මේ මැදදී දෙවියන් වහන්සේගේ දරුවන් අපිට තිබෙන්නේ උද්ඝෝෂණයද කියලා මම අහුවේ එකයි. ඔබට මට තිබෙන උද්ඝෝෂණයක් නෙමෙයි උද්දේශනයක්. හලෙලූයා. ඔබ මම උද්ඝෝෂණය කරන මිනිසක් නෙමෙයි. ඔබ මම උද්දේශනය කරන මිනිසක්. දැන් යේසුස් වහන්සේ දාගන්නේ අපි දකිනවා උද්දේශනය. උන්වහන්සේ කවදාකවත් උද්ඝෝෂණය කරන්නේ නැහැ. උද්දේශනය කියන්නේ මිනිස්යන් වෙනුවෙන් පෙනී සිටින එක. මිනිස්යන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී, මිනිස්යන්ගේ ප්‍රශ්න වලින් පෙනී සිටිනවා කියන්නේ මේ උද්ඝෝෂණය කරන එක නෙමෙයි. ඒ කරන්නේ වෙන කෙනෙක් වෙනුවෙන් වෙන කෙනෙක්ගෙන් බලාත්කාරයෙන් අරගන්න එක උද්ඝෝෂණය කියන්නේ. වෙන කෙනෙක් වෙනුවෙන් වෙන කෙනෙක්ගෙන් බලාත්කාරයෙන් අරගෙන දෙන දෙයක් උද්ඝෝෂණය කියන්නේ. උද්දේශනය කියන්නේ ඒක නෙමෙයි. උද්දේශනය කියන්නේ වෙන කෙනෙක්ගේ ප්‍රශ්නෙට ඔබ පිළිතුරක් දෙන එක. හලෙලූයා. වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයකට, වෙන කෙනෙක්ගේ අභියෝගයකට, වෙන කෙනෙක්ගේ දැවෙන ප්‍රශ්නයක් වෙනුවෙන් ඔබ උත්තරයක් වෙන එක තමයි උද්දේශනය කියන්නේ. උද්ඝෝෂණය කියන්නේ වෙන කෙනෙක්ගේ ප්‍රශ්න වෙනුවෙන්, වෙන කෙනෙක්ගේ අරගලයක් වෙනුවෙන් ඔබ වෙන්නේ සිල්ලා තවත් කෙනෙක්ගෙන් උදුරලා අරන් දෙන දෙයක්. බලාත්කාරයෙන් අරන් දෙන දෙයක්. ඒක අයිතිවාසිකමක් වෙනුවෙන් බලෙන් අරගන්න දෙයක්. නමුත් උද්දේශනය කියන්නේ ඒක නෙමෙයි. නමුත් මම ඔබට කියනවා උද්දේශනය කියන්නේ තව කෙනෙක්ගේ ප්‍රශ්න වෙනුවෙන්, තව කෙනෙක්ගේ වේදනාව වෙනුවෙන් ඔබ පිළිතුරක් වෙනවා කියන එක. යේසුස් වහන්සේ මේ ලෝකයේ ප්‍රශ්නයට, මේ ලෝකයේ තියෙන ගැටලු වලට, මේ ලෝකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයට, මිනිස්යාගේ ප්‍රධාන ප්‍රශ්නයට උන්වහන්සේ පිළිතුරක් වුණා. හලෙලූයා. මිනිස්යාට මේ ලෝකේ කිසි මිනිසෙට, මේ ලෝකේ කිසි මිනිසෙට කිසි ධනවතෙක්ට, බලවතෙක්ට කිසි කෙනෙක්ට උත්තරයක් නැති දෙයක් තමයි පාපෙට පිළිතුර. පාපෙට විසඳුම. යේසුස් වහන්සේ ඒ පාපෙට විසඳුමට උන්වහන්සේ උත්තරයක් වුණා. උන්වහන්සේ පූජාවක් වුණා. උන්වහන්සේ හැම මිනිසෙක් කෙනෙකුට උන්වහන්සේ ජීවිතය දුන්නා. සෑම මිනිසෙක් කෙනෙකුට උන්වහන්සේ විවාහතුනේ 16 මොනවද කියන්නේ?
උන්වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේකද ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දිනතරම් ලෝකයට ප්‍රේම කළසේක. හලෙලූයා. උන්වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කළාද? උන්වහන්සේගේ ජීවිතය දෙන්න තරම් උන්වහන්සේ ප්‍රේම කරුවා. දැන් මම කිව්වේ ඒකයි. අපි උද්ඝෝෂණය කරන පිරිසක් නෙමෙයි. අපි ප්‍රශ්න වලදී අරගල කරන පිරිසක් නෙමෙයි. අපි ප්‍රශ්න වලට උත්තරයක් වෙන මිනිස්සුන් වෙන්න ඕනේ. දැන් නම් දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අද මොහොතක් කල්පනා කරලා බලන්න මේ පවතින ලෝකයේ මේ දැන් පවතින ඔබ ඉන්න ඔබ අපට ජීවිතේ ඔබ අපට ජීවත් වෙන පරිසරේ ඔබගේ සමාජය තුළ ඔබගේ න්‍යායයන් අතර බසල්වාසීන් අතර මේ ලෝකයේ ඔක්කොම ඉන්න ප්‍රශ්න වලින් ඉන්නේ මේ ලෝකෙ ඔක්කොම ඉන්නේ බයෙන් ඉන්නේ වේදනාවෙන් ඉන්නේ මිනිස්සු පැති ගැන්මෙන් ඉන්නේ මිනිස්සු එළියට බහින්නේ නැහැ කඩේකට යන්න බයයි ඒ වෙලාවක ඔබට මොකක්ද දෙන්න පුළුවන් විසඳුම? හලෙලූයා. ඒ වගේ මිනිස්සුන්ට ඔබ කොහොමද උත්තරයක් වෙන්නේ? එහෙනම් උත්තරය ඔබ තුල තිබෙනවා. ඒ උත්තරය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. ඔබ කී දෙනෙක් අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතේ පිළිතුරු කරගෙන ඉන්නවද? උත්තරය උන්වහන්සේ කරනවා. ඔබගේ ප්‍රශ්න වලට උත්තරය උන්වහන්සේ කරනවා. අද ගොඩක් වෙලාවට මම හැමදාම කියනවා වගේ ගොඩක් මිනිස්සුන් උන්වහන්සේ තමාගේ ප්‍රශ්නට ඒ වෙලාවට උත්තරයක් විතරයි. හැබැයි සදාකාලික උත්තරයක් නෙමෙයි. ඒ නිසානේ අද දෙවියන් වහන්සේ නමස්කාර කරන්න ඔබ අද සමත් දවස කී දෙනෙක් අද උදෑසන නැගිටලා දෙවියන් වහන්සේ නමස්කාර කරන්න ලෑස්ති වුණාද? කී දෙනෙක් ඊයේ රාත්‍රියේ නම් සූදානම් වුණාද? අද සමත් දවස කියලා. නෑ පල්ලි නැති නිසා සභාවන් නැති නිසා අපිත් එහෙමම ඉන්නරලා ගිහලා දිනවා. දෙවියන් වහන්සේට දීපු සබත අපි දෙන්නේ නැහැ. ඒ නිසා අද ගොඩක් වෙලාවට යේසුස් වහන්සේ උත්තරයක් කියලා කිව්වට යේසුස් වහන්සේ අපේ ජීවිතේ උත්තරයක් වෙලා නැහැ. අපේ ජීවිතේ යේසුස් වහන්සේ එක උත්තරයක් විතරයි. පැහැදිලිව කියන්නේ යේසුස් වහන්සේ මුළු උත්තරේ නෙමෙයි අපේ ජීවිතේට. අපේ ජීවිතේ යේසුස් වහන්සේ තවත් එක උත්තරයක් විතරයි. ඒ කියන්නේ අපිට තව උත්තර ගොඩාක් තියෙනවා. අපිට තව පිළිතුරු ගොඩාක් තියෙනවා. ඒකයි කියන්නේ නෑ ඔබගේ මගේ සැබෑ එකම විසඳුම වෙන්න ඕනේ එකම උත්තරය වෙන්න ඕනේ යේසුස් වහන්සේ. අද එහෙම අය තමයි දෙවියන් වහන්සේ තමගේ ජීවිත කැප කරලා තියෙන්නේ. තමගේ ජීවිතේ යේසුස් වහන්සේ එකම උත්තරය කරගත්තා. තමගේ ජීවිතේ යේසුස් වහන්සේ එකම මාර්ගය කරගත්තා. ඒ නිසා අද ගොඩක් මිනිස්සුන්ට යේසුස් වහන්සේ ගැන තවත් එක මාර්ගයක් විතරයි. ඒකින්ද ඒගොල්ලන්ට ඕන තරම් මාර්ග තියෙනවා. ඒ නිසා තමයි අද ගොඩාක් මිනිස්සුන්ට මේ සබත් දවසවත් සුද්ධ කොට පවත්වන්න බැරි. හැබැයි පල්ලි පටන් ගත්තාම පෝලිං ගහනවා. පල්ලි පටන් ගත්තාම පෝලිං ගහනවා. අයියෝ ඒක හොඳ සොසයිටි එකක්. ඒක හොඳ විනෝදන සමාජයක් එක. තමාගේ වයස කට්ටිය තමා කැමති මිනිස්සු ඉරිදට එනවා එදාට ෆන් එක ගන්න දවසක් විතරයි. ඒ නිසා අනිත් දවස් වලට සමත වැඩක් නැහැ. ඒ නිසා මම ඔබට කියනවා දෙවියන් වහන්සේගේ දරුවන් කියන්නේ එහෙම නෙමෙයි. හැම වෙලේම අතුලාන්තේ උන්වහන්සේ පිළිතුරක් කරලා සැබෑ පිළිතුරු කරගත්ත මිනිස්සු පිරිසක් වෙන්න ඕනේ. ඔබ අනිත් අයට පිළිතුරක් වෙන මිනිස්සෙක් බවට පත් වෙන්න ඕනේ. දාදා බලමු බයිබලයේ තුලින් අනිත් අයට පිළිතුරක් වුණා. දැන් යේසුස් වහන්සේ අනිත් අයට පිළිතුරක් වුණා. යේසුස් වහන්සේ පාපයට පිළිතුරක් වුණා. උන්වහන්සේ පාපයට විසඳුමක් වුණා. උන්වහන්සේ තම කැමැත්තෙන් උන්වහන්සේ ජීවිත දෙන්න සූදානම් වුණා. හැබැයි අද අපේ ජීවිතේ එහෙමද? අපි සුද්ධ බයිබලය තුලින් බලන්න යනවා. එහෙම තමාගේ ජීවිතය තමන් විසඳුමක් වෙච්ච අවස්ථාවල් අද ඔබට පුළුවන්කම තියෙනුනේ කිතුනේ කෙරෙට ඒ අභියෝගයට ඔබ ලක් වෙන්න. අද ඔබ කී දෙනෙක් ඒ අභියෝගේ ලක් වෙලා තියෙනවද? ඔබ පිළිතුරක් වෙලා තියෙනවද මිනිසුන්ට? අද ඔබ මේ කාලේ මිනිසුන්ට කොච්චර පිළිතුරක් දෙලා තියෙනවද? ඔබ දන්නවද මම සඳුදා බදාදා සිකුරාදා යාඥාවෙන් ඉන්නවා. කී මම ලයිව් එකවල කියනවා. කී දෙනාද සහභාගී වෙන්නේ? ඇයි ඒතුව? ඒගොල්ලන්ට ඉතින් අපි කාලය ඇඳලා හිටියොත් හොඳටම ඇති. අපි කාලය ඇඳලා හිටියොත් හොඳටම ඇති. අනේ මිනිසුන්ට මොනවද අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබ හතරවලද ඔබ කිතුනේ කියන්නේ දෙවියන් වහන්සේ ඔබ තෝරගෙන තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තෝරගෙන තිබෙන්නේ වෙන මොකටද නෙමෙයි. ඔබ අනිත් අය උදෙසා පිළිතුරක් වෙන පිණිස. අනිත් අය උදෙසා උද්දේශනය කරයි කියන බලාපොරොත්තු ඇතුව. අද කී දෙනෙක් උන්වහන්සේ වෙන නම රට වෙනින් යාඥා කරනවද? මේ රටේ දැවෙන ප්‍රශ්න වෙනින් යාඥා කරනවද? දෙවියන් වහන්සේට මොරගසනවද?
දැන් මේ වචනේ කියනවා දෙකලේකම් පොතේ 7 වෙනි පරිච්ඡේද කටපාඩමින් දන්නවා 14 වෙනි පදේ දෙකලේකම් 7 වෙනි පරිච්ඡේදේ 14 වෙනි පදේ මොකද කියන්නේ දෙකලේකම් 7:14 අපි කටපාඩමින් දන්නවා මොකද්ද දෙකලේකම් 7:14 මාගේ නාමය දරන මාගේ සෙනඟ තමුන්ගේ නපුරු මාර්ග අතහැර යථාර්ථී මාගේ මුණ සොයන්නේ නම් මම ස්වර්ගයේ සිට ඔහුගේ යාඥාවල් අසලා දේශය සුව කරනවා හලෙලූයා මාගේ නාමය දරන මාගේ සෙනඟ එනම් මේ දේශය සුවපත් වෙන්න නම් මේ දේශයට පිළිතුරු වෙන්න නම් උන්වහන්සේගේ නාමය දරන මිනිස්සුයි මේ දේශයේ ප්‍රශ්න වලට උත්තරය ඔබ අවට සිටින මිනිස්සුන්ගේ ජීවිතයේ ප්‍රශ්න වලට උත්තරය ඔබගේ පවුලේ ප්‍රශ්නට උත්තරය ඔබගේ පවුල ගැලීමට ලබා සිටිනවා ඔබේ පවුලේ ගොඩක් කීප දෙනෙක් හරියට පවණක් අය ඇත්තටම ගැලීම ලබලා නැත්නම් ඔබ සැබෑ ලෙස ගැලීම ලබලා දෙනවා නම් ඔබ තමයි මේ නිවසේ උත්තරය. යේසුස් බලාපොරොත්තු වෙන ඔබ උත්තරයක් වෙයි කියලා. ඒක කිව්වේ මාගේ නාමයෙන් දරන මාගේ සෙනඟ යටහත් වී තමුන්ගේ නපුරු මාර්ග අතර ඔවුන් මට යාඥා කරනකොට මම ඔවුන්ට ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ යාඥාට පිළිතුරු දෙනවා. එහෙනම් මගේ ප්‍රේමන්තේනි අද එනම් ඔබ පිළිතුරක් වෙන්න තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබ පිළිතුරක් කොට තබා තිබෙනවා. අද ඔබ පිළිතුරක්ද? අද ඔබ අභියෝගයක් වෙලා තිබෙනවද මේ මිනිසුන්ට? අද ඔබ තුලින් මොන අභියෝගයක්ද වෙලා තියෙන්නේ? ඔබ මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ ගැන යේසුස් වහන්සේ සතුටු වෙනවද? සුදාත්මයන් වහන්සේ සතුටු වෙනවද? දෙවියන් වහන්සේ ඔබ ගැන සතුටු වෙනවද? මේ මොහොතේ අහුවත් ලයිව් එකට කී දෙනෙක් සහභාගී වෙලා තියෙනවද කියලා මේ මොහොතේ අහුවත් එහෙම රයිට් Zoom තාක්ෂණය අපිට දැන් මේක ඉලා තිනවා කී දෙනෙක් Zoom තාක්ෂණයෙන් දෙවියන් වහන්සේ විතර මේ සබත් දවස් ලඟ වෙලා තියෙනවද කියලා අහුවත් එහෙම අද ගොඩක් කට්ටිය නෑ ඔබ දන්නවද ලංකාවේ මේ ළඟදී සින්දුවක් ප්‍රසිද්ධ වුණා රයිට් ඒක තරුණ ඥානලමේ කියන බින්දුව ඒක ඉන්දියාවේ කොහොමද ප්‍රසිද්ධලා තියෙනවා අද අපි ක්‍රිස්තියානි කාරොත් ඒක 10 12 පාර බලනවා හැබැයි දේශනාවක් බලන්න වෙලාවක් නෑ අපේ මිනිසුන්ට අපිට තේරෙනවද අපි ඉන්න තැන තේරෙනවද හරි ලෝකෙකින් තේරෙනවද ඒකට කමෙන්ට් දානවා දේව වචනයකට දේශනාවකට කමෙන්ට් එකක් දාන්නේ නෑ ගීතිකාවකට කමෙන්ට් එකක් දාන්නේ නෑ ඇයි හේතුව අපි ඒ තරම් දෙවියන් වහන්සේව අපේ ජීවිත සුරු කරලා තියෙන්නේ ඒ තරම් අපේ ජීවිතේ දෙවියන් වහන්සේ අපිට සේවලා තියෙන්නේ ඒ කියන්නේ මොකද්ද එකම මාර්ගය උන්වහන්සේ නෙවෙයි උන්වහන්සේ එක මාර්ගයක් විතරයි ඔබට තේරෙනවද මම කියන එක එකම මාර්ගය උන්වහන්සේ කියන එකයි උන්වහන්සේ එක මාර්ගයක් කියන එක දෙකක් ඒ කියන්නේ යේසුස් වහන්සේ තවත් එක මාර්ගයක් විතරයි අපේ ජීවිතේට යේසුස් වහන්සේ තවත් එක දෙයක් විතරයි එක උත්තරයක් විතරයි එකම උත්තරය උන්වහන්සේ නෙමෙයි ප්‍රේම සහෝදරයෝ බලන්න අපට ලෝකෙදී හැබැයි උන්වහන්සේව එකම උත්තරයක ගත්ත මිනිස්සු උන්වහන්සේ එකම මාර්ගයක ගත්ත මිනිස්සු ජය ලබනවා හැබැයි උන්වහන්සේ තවත් එක මාර්ගයක ගත්ත මිනිස්සු හැමදාම ඉන්නේ දුකෙන් ඉන්නේ හැමදාම ප්‍රශ්න වලින් ඉන්නේ හැමදාම ජීවිතය අසාර්ථකයි ඇයි හේතුව ඔවුන්ට යේසුස් වහන්සේ කියන්නේ තවත් එක මාර්ගයක් විතරක් නිසා ඒ නිසා අද මේ උදෑසන අපි දේව වචනේ බලමු උප්පත්ති පොතේ අපි 42 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් බලමු 42 වෙනි පරිච්ඡේදය Hallelujah. සමාවෙන් උප්පත්ති 42 54 පොඩ්ඩක් කියවන්න පුතා. උප්පත්ති 42 54 මෙපිට කියවන්න බලන්න. උප්පත්ති 42 54
මොකද අපි Facebook තාක්ෂණ උසස් දැනෙන උප්පත්ති 41 57 මොනවද කියන්නේ? යෝසෙෆ් කී ලෙස සාගත අවුරුදු 7 පැමිණෙන්නට පටන් ගත්තේය. සියලු දේශවල සාගතය විය. නමුත් මිසර දේශයේ මුළුල්ලෙහි ආහාර තිබුණේය. ආමෙන්. ඔබ දන්නවද මේ කතාව ඇවිල්ලා පාරාවෝ සීනක් දකින්නවා. ඒ පාරාවෝ දකින්න සීනේ අර්ථය පැහැදිලි කරලා දෙන්නේ යෝසෙෆ් තමයි. බලන්න දෙවියන් වහන්සේගේ දරුවා කොතන සිටියත් දෙවියන් වහන්සේගේ මිනිස්සයා කොතන මොන ස්වභාවයෙන් හිටියත් ඔහු තමයි ඒ සිටින ස්ථානයේ පිළිතුර. ඔබ යෝසෙෆ්ගේ ජීවිතේ කල්පනා කරලා බලුවොත් යෝසෙෆ්ට ප්‍රශ්න ආවත් යෝසෙෆ් ප්‍රශ්න මැද්දේ සිටියත් හැබැයි යෝසෙෆ් යන හැමතැනම යෝසෙෆ් පිළිතුරක් වුණා ඒ නිවසට. යෝසෙෆ් ඉන්න තැනට යෝසෙෆ් ඉන්න තැනට අභියෝගයක් වුණා. ප්‍රෝත්බර්ග නිවසේ සිටියා. ප්‍රෝත්බර්ග නිවස ඊටම සස්තික වෙන්න පටන් ගත්තා යෝසෙෆ් නිසා. හැබැයි ඒක යෝසෙෆ් ප්‍රශ්න ආවා. හිරේට යන්න වුණා. හැබැයි හිරේ ඉන්න මිනිසුන්ට යෝසෙෆ් අභියෝග කළා. හිරේ ඉන්න මිනිස්සු ජයග්‍රහණය කරා ගියා. ඒ වගේම රජවාසලට ගියා. රජවාසලේ රජුරන්ට අභියෝග වුණා. හලෙලූයා. රජුරන්ගේ ප්‍රශ්නෙට උත්තරේ යෝසෙෆ් වුණා. ඔබ දන්නවද මේ මිසරේ වාස තේන සාගතයක් යනවා කියලා? යෝසෙෆ් එක තේරුම් ගන්නවා. යෝසෙෆ් තමයි මේ හැම දෙයක්ම කරන්න පටන් ගත්තේ. හලෙලූයා. හලෙලූයා. ඔබ දන්නවද? ඔබ පොඩ්ඩක් මේක බලන්න 42ම කියවන්න බලන්න. 46 යෝසෙෆ් මිසරේ රජ වූ පාරාවෝ ඉදිරියට පැමිණෙන කල්හි 30 අවුරුදු වයස් විය. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මිසර දේශයේ මුළුල්ලේ ගමන් කෙරේය. සාරවත් වූ 7 අවුරුද්දෙහි පොළවේ අතිශයින්ම පළහට ගත්තේය. ඔහු ඒ 7 අවුරුද්දේ මිසර දේශයෙහි තිබුණා වූ ආහාර සියල්ල රැස් කොට ඒවා නුවරවල තැබුවේය. එක නුවර වටකර කෙත්වල තිබුණු ආහාර ඔහු එහිම තැබුවේය. යෝසෙෆ් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන් ගණන් නොකර හරින තරමට රැස් කළේය. මක්නිසාද ඒවා ගණන් කර නොහැකි විය. ආමෙන්. හලෙලූයා. දැන් බලන්න යෝසෙෆ්ට මේ යෝසෙෆ් හීනේ තේරුම් ගන්න පස්සේ මේ රජුරෝ යෝසෙෆ්ට තමයි මුළු දේශෙම බාර දෙන්නේ. රජුරෝ කියනවා සිංහාසනයට විතරයි නුඹ මට දෙවෙනි වෙන්නේ, නැත්නම් නුඹ තමයි මේ රටේ සියලුම පාලනය කරන්න ඕනේ කියලා. කොහොමද දෙවියන් වහන්සේගේ මිනිසයා දෙවියන් වහන්සේගේ දරුවා අභියෝග කරන හැටි? ඒකට හේතුව තමයි ඔහු හැම වෙලෙම දෙවියන් වහන්සේ ඉදිරියේ දනින් සිටින මිනිසෙක්. ඔහු හැම වෙලෙම දෙවියන් වහන්සේ තමගේ එකම මාර්ගය කරගත්ත මිනිසයා. ඔහු හැම වෙලෙම දෙවියන් වහන්සේ තමගේ එකම විසඳුම කරගත්ත මිනිසයා නිසා දෙවියන් වහන්සේ ඔහුව හැමෝටම විසඳුමක් කරගත්තා. හලෙලූයා. අද ඔබගේ ජීවිතේ පමණක් පරාජිත වෙන්න හේතුව මොකද නෙමෙයි. ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ එක මාර්ගයක් නිසා දෙවියන් වහන්සේ ඔබව මාර්ගයක් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ එක විසඳුමක් විතරක් නිසා දෙවියන් වහන්සේ තවත් එක විසඳුමක් විතරක් නිසා ඔබ ලෝකෙට විසඳුමක් කරුණාස් ලබන්නේ නැහැ. දෙවියන් වහන්සේ නම් ඔබගේ ජීවිතේ එකම විසඳුම දෙවියන් වහන්සේ නම් ඔබගේ එකම බලාපොරොත්තුව. එහෙනම් ඒ දෙවියන් වහන්සේ ඔබව ලෝකෙට එකම බලාපොරොත්තුවක් බවට පත් කරනවා. දැන් යෝසෙෆ්ගේ ජීවිතේ යෝසෙෆ් කොච්චර ප්‍රශ්න වලට වැටුණත් යෝසෙෆ් කොච්චර අභියෝගවලට මුහුණ දුන්නත් ඔහුගේ එකම විසඳුම එකම මාර්ගය දෙවියන් වහන්සේ විතරයි. මම ඔබට දොස් තබනවා නෙමෙයි. මම අපේ සභාවේ අයකට දොස් තබනවා නෙමෙයි. නමුත් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න අද ඔබ ඉන්නේ කොතනද කියලා. ඔබ කී දෙනෙක් මේ කාලේ යාඥාවෙන් දැනීම ඉදමින් අභියෝග නැති යන්න ඔබ සූදානම් වෙනවද? ඔබ බයිබලයේ කියනවද නෑ ඔබ ඕන තරම් ඔබ සමාජෙත් එක්ක ගැටෙන්නේ නැහැ. සමාජ මාධ්‍යවත් එක්ක ඔබ ගැටෙනවා. මං කියන්නේ සමාජ මාධ්‍යය අපිට දැන් පාවිච්චි කරන සමාජ මාධ්‍යය. හැබැයි ඒක කොච්චර දුරට ඔබගේ ජීවිතයේ අනිත්‍යයට අභියෝග කරන නිසා පාවිච්චි කරනද ඔබ? ඔබ ඒකට වහලලා ඉන්නවද? නැත්නම් ඒක ඔබව අල්ලගෙන තිබෙනවද? ඔබ ඒක ප්‍රයෝජනට ගන්නවද? සමාජ මාධ්‍ය ඔබව ප්‍රයෝජනට අරගෙන ඉන්නවද? ප්‍රශ්නේ තියෙන්නේ තමයි. ප්‍රශ්න ඔබ ලැජ්ජ විය යුතුයි.
ඔබ ලැජ්ජ විය යුතුයි. දෙවියන් වහන්සේ නමස්කාර කරන මිනිස්සුන්ට ඔබ ලැජ්ජ විය යුතුයි. ඔබ දුක් විය යුතුයි. මොකද දැන් අපිට සෙල්ලම් කරන්න කාලයක් නැහැ. කාලය ඉතාමත් ළඟයි. කාලය ඉතාමත් කෙටි. අපිට සෙල්ලම් කරන්න කාලයක් ඉතුරු නැහැ. ඒ නිසා ඔබගේ එකම මාර්ගය උන්වහන්සේ කරගත්තොත්, එකම විශ්නුම උන්වහන්සේ කරගත්තොත් දෙවියන් වහන්සේ ඔබව විශ්නුමක් කරන්න ලෝකෙට. හලෙලූයා. දැන් යෝසෙෆ් මොකද කරන්නේ? රජුරෝ කියනවා යෝසෙෆ් ඔබ තමයි මේකට එකම මිනිසයා. යෝසෙෆ් කියනවා ඔබ කවුරුහරි හොඳ දැනුම් තේරුම් තියෙන මිනිස්සෙක් මේකට දාන්න මේ රටේ මේ ප්‍රශ්නේ අනාගතේ මේ වගේ ප්‍රශ්නයක් එනවා කියලා. දෙවියන් වහන්සේ උඩ ඉදරව කරා. අද ලෝකෙට මේ ප්‍රශ්නේ එනවා කියලා අපිට ඉදරව කරලා නැද්ද? ලෝකෙට මෙහෙම වසංගත එනවා කියලා අපිට ඉදරව කරලා නැද්ද? ලෝකෙට මෙහෙම පීඩාවල් වෙනවා කියලා බයිබලයේ එහෙම කියලා නැද්ද? එහෙනම් අපි දන්නවා ඒක. එහෙනම් අපි කී දෙනෙක් ඒකට විසඳුමක් කරලා දෙනවද? අපි කී දෙනෙක් යාඥාවෙන් දැනගහලා දෙනවද? ඔබගේ කකුල් දෙක ගාවන් පත් වෙනකන් ඔබ බලන් ඉන්නේ. එතකොට ප්‍රමාද වැඩි. හැබැයි යෝසෙෆ් බේරපයින් නම් සියල්ල සූදානම් කළා. යෝසෙෆ් බාර දුන්න පස්සේ මෙතන කියනවා යෝසෙෆ් බාර දුන්නාට පස්සේ යෝසෙෆ් එතන රජවාසකලා සැපගත්තේ නැහැ. ඔහු හතර වටේ මුළු මිස්ර දේශයේම ගමන් කරමින් ඔහු හැම ඉඩමක්ම ඔහු හැම කෙතක්ම ඔහු සරුසාවක් කරමින් ඒවා වවන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ ඔහුගේ වැඩේට උන්වහන්සේ උත්තර දෙනවා. මොනවාද? පොළවේ ශාස්ත්‍රීයත්වයේ ඉතාමත් දුන්න කියලා කියනවා. ගණන් කරන්න බැරි තරමට දාන්නේ රැස් කරුවා කියලා කියනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ මිනිසයා කරන හැම වැඩම සඵලවත් වෙන්න නෑ. ඇයි හේතුව? හැබැයි ඔහු එකම මාර්ගයේ උන්වහන්සේ ගතොත් උතරයි. අද අපිට යේසුස් වහන්සේ කියන්නේ අපිට නිකන් චූන් වෙච්ච වෙලාවට ක්‍රියා කරන එකක් විතරයි. අපිට නිකන් හොඳ සොසයිටියක් හොඳ සමාජයක් පවත්වා ගන්න එකක් විතරයි. ඉරිදට සමාජ තමාගේ එකම වයසේ එකම මානසික මට්ටමේ තියෙන එකම අදහස් තියෙන පුද්ගලයන් රැස් වෙන තැනක් විතරයි ඒක. ඒගොල්ලන්ට ජොලියක් විතරයි. හැබැයි දෙවියන් වහන්සේ කරන සේවකෙනෙක් ඒක කරන්නේ නැහැ. ඒ නිසානේ අද මිනිස්සු නැත්තේ. ඒ නිසානේ අද නමස්කාරයට සමග නැත්තේ. ඒ නිසා අද ඔබ හැරෙන්න ඕනේ. අද ඔබ මේ වැඩෙන් ඔබ හැරෙන්න ඕනේ. ඔබගේ ජීවිතයේ එකම විසඳුම යේසුස් වහන්සේ කර ගන්න ඕනේ. සමා වෙන්න මම එහෙම කිව්වට අද ඔබගේ ජීවිතයේ එකම විසඳුම උන්වහන්සේ කර ගන්න ඕනේ. එකම බලාපොරොත්තු උන්වහන්සේ කර ගන්න ඕනේ. අද ඔබ මං අහනවා මේ දවස්වල ලොක්ඩවුන් එකේ ඉන්නේ ගොඩක් කට්ටිය ජොබ් වලට යන්නේ නැහැ. හැබැයි කී දෙනෙක් ඒකෙන් ප්‍රයෝජන අරගෙන බයිබලයේ කියලා යාඥා කරලා දෙවියන් වහන්සේ සමග වැඩිපුර කාලයක් ගත කරනවද? හැබැයි නෑ. අපිට ඊට වැඩිය සමාජ මාධ්‍ය වල තියෙනවා අපිට සැරිසරන්න. ඊට වැඩිය අපිට තියෙනවා සමාජයේ සින්දු හිට් කරන්න, ලයික් කරන්න, ඒවා කමෙන්ට් කරන්න. කී දෙනෙක් අද ඒවා කරනවද? නෑ. ඒ නිසා මගේ ප්‍රේමන්තනි ඔබ අද හැරෙන්න ඕනේ. ඔබ භයානක තැනක ඉන්නේ. යක්ෂයා ඔබ භයානක තැනක හිර කරලා තියෙන්නේ. ඔබ හිතන් ඉන්නවා ඔබ සුද්ධයි කියලා. ඔබ හිතන් ඉන්නවා ඔබ ආත්මිකයි කියලා. ඔබ හිතන් ඉන්නවා ඔබ ධර්මිෂ්ඨයි කියලා. හැබැයි ඔබ ධර්මිෂ්ඨත් නෑ, ඔබ ආත්මිකත් නෑ, ඔබ දෙවියන් වහන්සේලත් නෑ. බොහොම භයානක වෙන තත්ත්වය. බොහොම භයානක වෙන තත්ත්වය. ඒ නිසා අද ඔබ හැරෙන්න ඕනේ. අද හැරුණ නැත්නම් ඔබේ කකුල් දෙක ගාම මිනිස්සිය පත් වෙනව ඔබ දන්නේ නැහැ. මේක ඔබ අද හොඳට මතක ගන්න. විනිශ්චය ඉතාමත් ළඟයි. දෙවියන් වහන්සේගේ විනිශ්චය ලෝකෙට මෙතන ළඟයි. හැබැයි ලෝකයා සමග වර්ධනපත් නොවන පිණිස ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින්න අවශ්‍යයි. ලෝකයා සමග වර්ධනපත් නොවන පිණිස. ඒ නිසා මගේ ප්‍රේමන්තනි අද ඔබ හැරෙන්න ඕනේ. අද ඔබ හැරෙන්න ඕනේ. අද ඔබ වෙනස් වෙන්න ඕනේ. හලෙලූයා. දැන් අපි දකිනවා දැන් යෝසෙෆ්ගේ ජීවිතේ කොච්චරටම ඔහු දෙවියන් වහන්සේත් එක්ක හිටද කියලා කියනවා නම් ඔහු දෙවියන් වහන්සේත් සමග දෙවියන් වහන්සේ එකම විසඳුම, දෙවියන් වහන්සේ එකම බලාපොරොත්තුව, දෙවියන් වහන්සේ එකම
ඔහුගේ ජීවිතේ උත්තරේ කරගත නිසා මුළු මිස්ර දේශයේම ඒ වගේම අසල්වාසී රටවල් වලට පවා ඔව් උත්තරයක් වුණා. හලෙලූයා. හලෙලූයා. නේද? 42 50 ආයෙත් පොඩ්ඩක් කියමු. යෝසෙෆ් කී ලෙස සාගත අවුරුදු 7 පැමිණෙන්නට පටන් ගත්තේය. සියලු දේශවල සාගතය විය. නමුත් මිසර දේශයේ මුළුල්ලෙහි ආහාර තිබුණේය. මුළු මිසර දේශයෙහි සාගතය වූ කල සෙනග ආහාර ගැන පාරාවට මොර ගැසුවෝය. පාරාව සියලු මිසරවරුන්ට කතා කොට යෝසෙෆ් වෙතට ගොස් ඔහු නුඹලාට කියන දේ කරපල්ලායයි කීය. ආමෙන්. දැන් බලන්න. පාරාව දැන් රටේ රජුරු ඇවිල්ලා කියද්දි රටේ රජුරු ගාවට යන මිනිස්සු කෑ ගහද්දි මිනිස්සු ඉල්ලද්දි කණ්ඩ ඉල්ලද්දි අන්‍ය භක්තික රජවරු මොනවද කියන්නේ? අන්‍ය භක්තික රජා කියන්නේ මොකද කියන්නේ? යෝසෙෆ් ගාවට යන්න එතන පිළිතුරු තියෙනවා. අද අන්‍ය භක්තික සෙනග කියනවාද සභාව විතර යන්න? අද අන්‍ය භක්තික මිනිස්සුන්ට සභාව පිළිතුරක් කියලා තියෙනවද? ඔබ අන්‍ය භක්තික සෙනගට ඔබ පිළිතුරක් කියලා තියෙනවද? අර මනුස්සයා ගාවට ගොස් විසඳුමක් දෙන්නේ කියලා ඔබව අභියෝග කරනවද? අද යෝසෙෆ් අභියෝගයක් රටට රජුරු ගාවට රජුරු කියන මාගාවත් විසඳුම් නැහැ. ඒකට විසඳුම් දෙන්නේ කාගාවද? යෝසෙෆ් ගාව. යෝසෙෆ් කියන විදිහට කරන්න. හලෙලූයා. අද දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට ඔබගේ ජීවිතයේ මේ පැත්තට පත්වලා තියෙනවද නැද්ද? ඔබ ලැජ්ජ වෙන්න ඕනේ එහෙම පත්වලා නැත්නම්. මේ කාලේ බොහෝ අය මට කතා කරනවා. මම යාඥාවෙන් උන්ට මදහත් කරනවා. බොහෝ දෙනෙක් සුවය ලබලා තියෙනවා. හලෙලූයා. බොහෝ දෙනෙක් සාක්ෂි දරනවා. මට හරි සන්තෝෂයි. දෙවියන් වහන්සේ මාව මේ කාලේ පාවිච්චි කරන නිසා. හලෙලූයා. උන්වහන්සේ මගේ ජීවිතය පාවිච්චි කරන නිසා මේ කාලෙදී ඒ කිසි කෙනෙකුගේ ජීවිතවලට අන්තරක් සිද්ධ වුණේ නැහැ. ඒ කිසි කෙනෙකුගේ ජීවිතවලට අන්තරක් සිද්ධ වුණේ නැහැ. හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ නාමයෙන් සුවය ලැබුවා. හලෙලූයා. හලෙලූයා. අද කී දෙනෙක් ඔබ සොයාගෙන ඉනවද? අද කී දෙනෙක් එක ඔබ කතා කරනවද ස්වාමීන් වහන්සේ වචන ගැන? ස්වාමීන් වහන්සේ වචන කතා කරන මේ කාලේ මට මගේ ෆෝන් එක හැම තප්පරයකම රින් වෙනවා. හැම තප්පරයකම කතා කරනවා. හැම වෙලේම මගේ ෆෝන් එකෙන් මම කතා කරනවා. මගේ ඉදිරියට දරුවෝ දකින්නවා ඒක. හැබැයි මම කතා කරන්නේම ස්වාමීන් වහන්සේගේ වචනේ විතරයි. අද ඔබ කී දෙනෙක් අභියෝගයක් කළා තියෙනවද? ඔබ අද ලැජ්ජ වෙන්න ඕනේ. අද සබත් දවසවත් ඔබට හරියට ගත කරන්න බැරි නම් දෙවියන් වහන්සේ ඉස්සරහ සබත් දවසවත් ඔබට ස්වාමීන් වහන්සේට ගත කරන්න බැරි නම් ඔබ ලැජ්ජ වෙන්න ඕනේ. ඔබ කිතුනේ කෙනෙක්. යෝසෙෆ්ගේ ජීවිතේ කොච්චර අභියෝගයක්ද බලන්න. කොච්චර අභියෝගයක්ද බලන්න. අයිබෙල්ලමු උප්පත්ති 42 උප්පත්ති එකේ ඉඳලා 42 එකේ ඉඳලා මිසරයෙහි ධාන්‍ය තිබෙන බව යාකෝබ් දැක තම පුත්‍රයන්ට කතා කොට නුඹලා එකිනෙකා දෙස බලා සිටින්නේ මක් නිසාද? මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසිමි. අප නොනැසී ජීවත් වන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලයට ගෙන යන්නයි කීවේ. ආමෙන්. නමරණ මේ යෝසෙෆ්ගේ සහෝදර යෝසෙෆ්ගේ පියා ඔව් දන්නේ නැහැ. ඔව් දැන් මේ යෝසෙෆ් විකුණුම් මිනිස්සු. හැබැයි ඒ විකුණුම් මිනිස්සුන්ට යෝසෙෆ්ට විරුද්ධව නැගී සිටු ඔවුන්ගේ සහෝදරයන්ට විශ්නුමක් වුණේ මේ මිනිස්යාම තමයි. හලෙලූයා. අද ඔබගේ ජීවිතේ යෝසෙෆ්ගේ ජීවිතේ කොච්චර අභියෝගයක්ද? අද ඔබ කැමති නම් යෝසෙෆ්ගේ ජීවිතය වගේ මිනිස්සුන්ට අභියෝගයක් වෙන්න දෙවියන් වහන්සේ ඔබ පිළිතුරක් කරන්න සූදානම්. හලෙලූයා. හලෙලූයා. ලෝකෙට පිළිතුරක් කරන්න සූදානම්. එහෙනම් ඒකට එකම දෙයයි තියෙන්නේ. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ එකම මාර්ගය, එකම සත්‍ය උන්වහන්සේ කරගත්තොත් විතරයි ඔබට විසඳුමක් වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ තවත් එක විසඳුමක්, තවත් එක පිළිතුරක් කියලා බහිනවා නම් ඒක ඔබට වැරදිලා. අද ගොඩක් අයට වෙලා තින්නේ ඒකයි. හිතන් ඉන්නවා උන්වහන්සේ අපේ ජීවිතේ නෑ. ඒ ඔබ හිතන් ඉන්නේ ඔබ අද ඔබගේ ජීවිතේ ඔබගේ කැපවීම මතම ඔබට තේරුම් ගන්න
ඔබ එකම විසඳුමද උන්වහන්සේ නැත්නම් තවත් එක විසඳුමක් විතරක්ද කියලා ඔබගේ ජීවිතේ ඔබ කරන්න කැපවීම මත අපි ඊළඟ චරිත බලමු. තමාගේ ජීවිතේ එකම විසඳුම කරගත්ත. දානීක පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය අපට පෙරලමු. නෙබුකද්නේසර් කතා කොට ශද්‍රක්ගේ මේෂක්ගේද අබෙද්නෙගෝගේද දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක් නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා තමන් වහන්සේ කෙරෙහි විශ්වාස කළා වූ තමන්ගේම දෙවියන් වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනෙකුට සේවය කරන්නටවත් නමස්කාරය කරන්නටවත් නොයදෙන පිණිස රජුගේ වචනය කඩ කර තමුන්ගේ ශරීරය බාර දුන්නා වූ ස්වකීය මෙහෙකරුවන් ගැලවූ සේක. එබැවින් ශද්‍රක්ගේද මේෂක්ගේද අබෙද්නෙගෝගේද දෙවියන් වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනගද ජාතින්ද භාෂාවන්ද කැබලි කොට ඔවුන්ගේ ගෙවල් කසන ගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක් නිසාද මේ ආකාරයෙන් ගලවා ගන්නට පුළුවන් වූ වෙන දෙවි කෙනෙක් නැතයි කීවේය. එකල රජ ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද බබිලෝනි පළාතෙහි උත්තමයන් කෙරේය. ආමේන් හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. මොකක්ද හේතුව? මේ ශද්‍රක් මේද අබෙද්නෙගෝ මේ අන්‍ය භක්ත රජුරෝ මේ අන්‍ය භක්ත අධිරාජ්‍ය නෙබුකද්නේසර්ට අභියෝගයක් වුණා. මේ ශද්‍රක් මේද අබෙද්නෙගෝ ඔවුන්ට දැනට සැලසුවා ඔවුන්ට පෙන්නවා අපේ දෙවියන් වහන්සේ තමයි එකම දෙවියන් වහන්සේ බව. කොහොමද ඒ කෙරුවේ? එකම මාර්ගය උන්වහන්සේ දෙගෙන. ඔබ පොඩ්ඩක් කරුවොත් එහෙම හරි දානීය 3:17 ඒක මෙහෙම කියනවා. ඇවිල්ලන ශද්‍රක් මේද අබෙද්නෙගෝ නෙබුකද්නේසර් රජුට උත්තර දෙමින් මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්න අපට ඕනේ නැත. කාර්යය කියන්නේ අධිරාජ්‍ය කියන්නේ රටවල් 128ක අධිරාජ්‍ය කියන්නේ ශද්‍රක් මේද අබෙද්නෙගෝ නෙබුකද්නේසර් උත්තර දෙමින් මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්න අපට ඕනේ නැත. ඇවිල්ලන ගිනි උදුනේ ගලවන්න නම් අප සේවය කරන අපගේ දෙවියන් වහන්සේට පුළුවන්. රජුනේ උන්වහන්සේ අපි අතින් අප ඉතින් ගලවන සේක. එසේ නොකළත් රජුනේ ඔබගේ දෙවියන් අප සේවය කරනවත් ඔබ පීඨාතුන් රන් රූපේ නමස්කාර කරන්න නැති බව ඔබ දැනගත මැනවයි කීසේක. හලෙලූයා. මරුණත් එකම මාර්ගය උන්වහන්සේ විතරයි. හලෙලූයා. මරුණත් එක් ජීවිතයේ එකම බලාපොරොත්තු උන්වහන්සේ විතරයි. එහෙම කරගත්ත මිනිසුන්ව මොනවද හිතුවේ? මුළු රටටම අධිපතින් බවට පත් කෙරුවා. මගේ ප්‍රේමන්තනි එහෙනම් අද ඔබගේ ජීවිතයේ තව කෙනෙක්ට උත්තරයක් වෙන්න නම් යේසුස් වහන්සේ වගේ යේසුස් වහන්සේ පාපයට උත්තරයක් වුණා වගේ උන්වහන්සේ මේ ලෝකේ දුක් විඳින ජනතාවට උත්තරයක් වුණා වගේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබ උත්තරයක් වෙන එක. එහෙම වෙන්න නම් ඔබ එකම මාර්ගය එකම විශ්ව ඔබගේ ජීවිතේ උන්වහන්සේ කරගන්න. එවිට ඔබ ලෝකයට ආශිර්වාදයක් උත්සවන්න යනවා. හලෙලූයා. එවිට ඔබ දෙවියන් වහන්සේ ලෝකෙටම ඔබ පිටුවක් කරන්න යනවා. ඒ නිසා අද මොහොතක් ඔබ ඔබගේ ජීවිතේ මෙහෙ කරලා බලන්න. ඔබගේ ජීවිතයේ යේසුස් වහන්සේගේ මාර්ගයද? ඔබ මුළු හදවතින් මුළු ආත්මෙන් උන්වහන්සේ නමස්කාර කරන මිනිස්සෙක්ද? මුළු හදවතින් මුළු ආත්මෙන් උන්වහන්සේ නමස්කාර කරන මිනිස්සෙක්ද? එහෙමත් නැත්නම් ඔබ නිකම් අර ජොලියට එකතු වෙන සමාජයක් වටා රොක්කන පිරිසක්ද? අද බොහෝ කිතුණුවන් කියන්නේ එහෙම නෑ. අද බොහෝ කිතුණුවන් කියන්නේ ඉර්ධ පල්ලෙට එන්නේ තමන්ගේ යාළුවෝ වෙනින්ද තමන්ගේ යාළුවොත් එක්ක හරි ඒ වෙලාවට පන්නයක් ගන්න ඒ වෙලාවට ජොලියේ ඉන්න ඒක ඒගොල්ලන්ට තමන්ගේ එකම අදහස් තියෙන එකම මානසික මට්ටමේ තියෙන සමාජයක් එකතු වෙන එක ප්‍රීතිමත් වෙලාවක් විතරයි වුණා. උන්වහන්සේ එකම මාර්ගය කරගෙන නෙමෙයි. ඒ නිසා අද ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. නැත්නම් ඔබ ලැජ්ජා වෙනවා. නැත්නම් ඔබ ලැජ්ජා වෙන්න ඕනේ. ඔබගේ ජීවිතය ගැන අද කී දෙනෙක් දෙවියන් වහන්සේගේ පාද බලන සබත් දවස පවුලක් හැටියට නමස්කාර කරනවද? පවුලක් හැටියට එකතු වෙනවද? අද එහෙම වෙන්නේ නැත්තේ, එහෙම කරන්නේ නැත්තේ. අද අපේ සභාවේ ඉන්නවා 70 ගානක් 80 ගානක් විතර. අද කී දෙනාද ලයිව් එකේ ඉන්නේ බලන්න. කී දෙනාද Zoom එකේ ඉන්නේ කියලා බලන්න.
ඇයි හේතුව? ඔවුන්ට මතක නැහැ. ඔවුන්ට නිදිමත වැඩි. එහෙම නැත්නම් ඊයේ රෑ එළිනකම්ම Facebook එකේ ඉඳලා සමාජ මාධ්‍ය ඉඳලා හරි උදේට නැගිටින්නේ අර මරන්න ඉන්නවා වගේ. හෙට සබත් දවසේ නේද අපි එදාට උන්වහන්සේ ගාවට යන්න ඕනේ සබත සුද්ධකට පවත්වන්න ඕනේ නේද? එහෙම හැඟීමක් නැහැ. ඇයි හේතුව? තමාගේ ජීවිතේ එකම මාර්ගය උන්වහන්සේ නෙමෙයි නිසා. තමාගේ ජීවිතේ එකම විශ්වම උන්වහන්සේ නෙමෙයි නිසා. ඒ නිසා අද ඔබ වෙනස් වෙන්න ඕනේ. නැත්නම් ඔබ දෙවියන් වහන්සේගේ භයානක තැනකටපත් වෙනවා. ඇයි හේතුව? ඔබ සාතන් රවටලා තියෙනවා ඔබ ආත්මිකයි කියලා. ඔබ හිතන් ඉන්නවා ඔබ ආත්මිකයි කියලා. ඔබ හිතන් ඉන්නවා ඔබ ධර්මිෂ්ඨයි කියලා. ඔබ හිතන් ඉන්නවා ඔබ ක්‍රිස්තියානි කියලා. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ ඇතුලෙන් කුණු වෙලා. ඔබ දන්නේ නැහැ ඔබ ඇතුලෙන් විනාශ වෙලා. ඔබ දන්නේ නැහැ ඔබ ඇතුලෙන් පරාජිත වෙලා. ඔබ දන්නේ නැහැ ඔබ ඇතුලෙන් දෙවියන් වහන්සේ සැලසුම එළිද ගිහිල්ලා ඔබ. ඒ නිසා අද ඔබ පසුතැවෙන්න ඕනේ. අද මේ මොහොතේ පසුතැවෙන ස්වාමීන් වහන්සේ හලලූයා. අපි දෙවියන් වහන්සේට පසුතැවෙමු. අද ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. අද ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. කියන ස්වාමීනි මට සමා වෙන්න හලලූයා. කියන ස්වාමීන් වහන්සේ සමා වෙන්න කියලා හලලූයා. ඒ දෙවියන් වහන්සේට ඔබ සමාව එළු නැත්තම් ඔබ සමා වෙන්න බැහැ නැත්තම් ඔබ ලෝකෙට විසඳුමක් වෙන්න ඔබ ලෝකෙට උත්තරයක් වෙන්න ඔබ හැම නැත්තම් ඔබ පරාජිතයි. ඔබ පරාජිතම කිතුනේ. ඔබ පේන්ත හිටියට ඔබ ජයග්‍රහණී වගේ පේන්ත හිටියට සාතන් ඉස්සරහා ඔබ නොමගගේ කිතුනේ. ඔබ නොමගිය ඔබ සාතන්ගේ උපක්‍රම වලට නොමගිය කිතුනේ කියලා ඉන්නේ. ඒ නිසා අද ඔබ පසුතැවෙන්න ඕනේ. අද ඔබ වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා ඔබගේ ජීවිතය අද පවිත්‍ර කරගන්න ඕනේ. හලලූයා. හලලූයා. ඔබ ලෝකෙටම විසඳුමක් වෙන්න ඕනේ. යෝසෙෆ්ගේ ජීවිතේ මුළු මිස්රේටම අභියෝගයක් වුණා. මුළු මිස්රේටම ආශිර්වාදයක් වුණා. හලලූයා. ඔව් මිස්රේ අධිපතිය කෙරුවා උන්වහන්සේ හේතුව යෝසෙෆ් තමයි මිස්රේ විසඳුම. හලලූයා. හලලූයා. නෙබුකද්නෙසර් බබිලෝන අධිරාජ්‍යයේ විසඳුම සද්රක් මේද අබද්නිගෝ සහ දානියෙල් කියන හතර දෙනා. ඔවුන්ම තමයි උත්තරයන් කොට පැවැත්වුවේ හේතුව රාජ්‍යව දැනගත්තා මොවුන් තුල දෙවියන් වහන්සේ ත්‍යාග කරන බව. හලලූයා. රාජ්‍යව ඔවුන් ගැන සාක්ෂි දරනවා. රාජ්‍යව තමයි ඔවුන් ගැන සාක්ෂි දරන්නේ. අද ඔබ ගැන කී දෙනෙක් සාක්ෂි දරනවද? අද ප්‍රශ්න වලින් තෙරපෙන මිනිස්සු කී දෙනෙක් ඔබ පස්සේ එනවද? ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. නැත්නම් ඔබ මිනිස්සු ගාව පස්සේ යනවද ප්‍රශ්න වල තියාගෙන? අපි ආඥා කරමු. හලලූයා. මොහොතක ඔබගේ ජීවිතේ මෙහෙය කරන්න. ඔබ සිටින ස්ථානයේ ඔබ මෙහෙය කරන්න. ඔබ සිටින ස්ථානයේ මෙහෙය කරන්න. ඔබ සිටින ස්ථානයේ දෙවියන් වහන්සේට මෙහෙය කරන්න ඔබගේ ජීවිතය. හලලූයා. ස්වාමී හලලූයා. නමස්කාර කරන හලලූයා. ප්‍රශංසා හලලූයා. නමස්කාර කරන හලලූයා. අපි ගීත ගාව ගාන කරන ගීත ගාවත් එක්ක ඔබ මෙහෙය කරන්න. මේ ගීත ගාවේ වචන මෙහෙය කරන්න. හලලූයා. Hallelujah, 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 Swami, hallelujah, 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 Prasansa me hallelujah. Age upakar, age milisar, sudamaya. Apage upakar unwanse karganna, apage upakar unwanse.
තිබෙන ඒ දුබලකම් ඔබ වහන්සේගේ සුදාක් බලයෙන් මාව අයින් කරන්න, මගේ දිට අයින් කරන්න. දෙවියන් වහන්සේට වැඩිය මේ කාලේ ඔබ පවත්වන හැම සම්බන්ධතාවයක්ම දෙවියන් වහන්සේට එහා ගිය, දෙවියන් වහන්සේගේ දේට වැඩිය ඔබ ලෝකයේ දේවල් වලට දක්වන හැම දෙයක්ම ඔබගේ ජීවිතේ දුබලකම. ඒ නිසා උන්වහන්සේට ඔබගේ ජීවිතේ ලෝකයට විශ්වාස කරන්න තරම් ඔබ පාවිච්චි කරන්න බැරුව තිබුණා. මොකක්ද ඔබේ ප්‍රයෝජනේ? මොකක්ද ඔබගේ ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රයෝජනේ? තව කෙනෙක්ට ඔබ විශ්වාසයක් නැමෙයි නම්, තව කෙනෙක්ට ප්‍රශ්නවල උත්තරයක් නැමෙයි නම්, හොඳට මතක ගන්න, මේක ෆන් ගන්න මාර්ගයක් නෙමෙයි යේසුස් වහන්සේ කියන්නේ. අද ගොඩාක් මිනිස්සු හිතන්නේ යේසුස් වහන්සේ කියන්නේ ෆන් එකක් කියලා. ඉරිදට ෆන් එකක්. තමාගේ එකම වයස කට්ටිය හම්බෙච්චාම, තමයි එකම අදහස් දෙන මිනිස්සු හම්බෙච්චාම නෑ. දානියෙල් සද්දක් මේක අබද්දගොල්ල ඒගොල්ලෝ අන්‍ය දේශවල වහල් වෙන්න ඉඩ ඒ දෙවියන් වහන්සේ වතේ නෑ. දෙවියන් වහන්සේ මුල් දන දුන්නා. යෝසෙෆ් අන්‍ය දේශයක වහලේ කෙනෙක් ඒ දෙවියන් වහන්සේගේ ජීවිතේකම මාර්ග කරගත්තා. ඒ නිසා ඔහුගේ ජීවිත දෙවියන් වහන්සේට ආශිර්වාදයක් වුණා. ලෝකයට ආශිර්වාදයක් කෙරුවා. අද අපි ඔක්කොම හොඳට තියෙනකම් විතරයි දෙවියන් වහන්සේ තුළ ඉන්නේ. ඒ නිසා අද ඔබගේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. අද ඔබගේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. හalleluya. හalleluya. අද කියන්නේ ස්වාමීන් වහන්සේ, ස්වාමීනි මගේ ජීවිතේ මම ඔබ වහන්සේට බාර දෙනවා. මුළුමනින්ම බාර දෙනවා. ප්‍රේමන්ත සහෝදර දරුවනේ, ඔබ ඉන්න භයානක තැනක. ඔබ ඉන්න භයානක තැනක. ඔබ අවස්ථාව ලැබිලා මිස් කරගන්න මිනිස්සුෙක් ඔබ අවාසනාවන්තයෙක් වෙනවා. ඔබ අවස්ථාව ලැබිලා ඔබ මිස් කරගන්න මිනිස්සුෙක් ඔබ අවාසනාවන්තයෙක්. ඒ නිසා ලෝකයේ මිනිස්සුන්ට වැඩිය ඔබ භයානක තැනක ඉන්නේ. ලෝකයේ මිනිස්සු සත්‍ය නොදැන ඔවුන් මම්මුලා වෙලා ඉන්නවා. ඔබ සත්‍ය දැනගෙනත් මම්මුලා වෙලා ඉන්නවා. ඔබ භයානක තැනක ඉන්නේ ඊට වැඩිය. ඒ නිසා අද ඔබගේ ජීවිත වෙනස් කරගන්න ඕනේ. අද ඔබගේ ජීවිත වෙනස් කරගන්න ඕනේ. හalleluya. අද ඔබගේ ජීවිත වෙනස් කරගන්න ඕනේ. අපි යාඥා කරමු. මම යාඥා කරනවා. ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඔබ වෙනුවෙන් මතක් කරගන්න. හැබැයි මට පුළුවන් යාඥා කරන්න විතරයි ඒ කැපවීම කරන්න ඕනේ ඔබ. ඒ වෙනස ඇති වෙන්න ඕනේ ඔබ තුළ. ඔබයි ඒ පිළිතුර වෙන්න එකම මාර්ගය උන්වහන්සේ කරගන්න ඕනේ. ඔබගේ ජීවිතයේ ඔබ එකම මාර්ගය, එකම විසඳුම උන්වහන්සේ කරගත්තොත් දෙවියන් වහන්සේ ඔබ ලෝකෙට විසඳුමක් කරයි. ලෝකෙට ඔබ මාර්ගයක් කරයි. හalleluya. ප්‍රශංසා වේවා ස්වාමී. අපි යාඥා කරමු. ප්‍රේමණීය කරුණාවන්ත දෙවි ස්වාමීනි, මෙන්න වහන්සේගේ දරුවන් බාර ගන්න මේ වචනේ අසාගෙන සිටිය වහන්සේගේ දරුවන් බාර ගන්නවා. ස්වාමීනි, එදා යෝසෙෆ් මොන ප්‍රශ්න කරදරාවක් මොන දේ ඔහුගේ ජීවිතාවත් ඒ එකම විසඳුම, එකම මාර්ග වහන්සේ කරගෙන ඔවුන් සිටින දේශයට, ඔවුන් සිටින පරිසරයට ඔවුන් අභියෝග වුණා ස්වාමීනි. ඔවුන් එකම විසඳුම, ඔවුන් විසඳුමක් වුණා ස්වාමීනි. ඔවුන් සිටින පරිසරයේ, ඔවුන් සිටින දේශයේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඔවුන් විසඳුමක් වුණා. ඇයි හේතුව? ඔවුන් එකම මාර්ගය වහන්සේ කරගත්ත නිසා. එදා දානියල්ගේ ජීවිතේ දානියල් පහලෙක් සිටියා වුණත් ස්වාමී අන්‍ය දේශයක සිටියා වුණත් ඒ සත්‍යක් මේද අබද්දිකෝ දානියල් කියන හතර දෙනා ස්වාමීනි ඔවුන් එකම මාර්ගය වහන්සේ කරගත්ත නිසා, ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න ඔවුන් සූදානම් වෙච්ච නිසා, ඔවුන්ගේ ජීවිතේ නොසිතා ඔබ වහන්සේ ගැන විතරක් සිතන නිසා දෙවියන් වහන්සේ ඔවුන් ඉහළට ගෙනල්ලා ලෝකෙට විසඳුමක්, ඒ අධිරාජ්‍යයට විසඳුමක් බවට පත් කර ඔවුන් ස්වාමීනි අද එවැනි පරිවර්තනයක් මේ වචනේ අසාගෙන ඉන්න, මේ Zoom තාක්ෂණයේ ඉන්න, ඒ වගේම Facebook තාක්ෂණයේ ඉන්න අපේ YouTube නායිකාවෙන් මේක අසන හැම කෙනාගේම ජීවිත පරිවර්තනයක් වෙන්න සලස්වන්න කියලා ආඥා කරනවා. ස්වාමීනි මේ ලෝකෙට විසඳුමක් නැති වෙලාවක, මේ ලෝකයේ අරුබුදකාරී තිබෙන වෙලාවක ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවන් ඒ හැම අරුබුදයකට, හැම ප්‍රශ්නයකටම විසඳුමක් කරගන්නවා ස්වාමීන් වහන්සේ. ඔහුගේ ජීවිත අනිත්‍යයට අභියෝග කරන සලස්වන්න. ස්වාමීන් තව කෙනෙක්ට අභියෝග කරන ජීවිතයක් බවට ඔහුගේ ජීවිත පරිවර්තනය සලස්වන්න කියලා ආඥා කරනවා. ඔබ ඔවුන් සමග ක්‍රියා කළ වෙනවා.
ඔබගේ අනුග්‍රහය බලය ආලේපය ඔබ මැද නිදහස් වේවා. ඔබ ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔබගේ කරුණාව ඔවුන් මැද තබන්න. සුදාත්මනේ වහන්සේ උතුර වඩින්න. සුදාත්මනේ වහන්සේ උතුර ක්‍රියා කරන්න. ඔබේ කරුණාව ඔවුන් මැද තබන්න යාඥා කරනවා. සියල්ල ඔබගේ අස්තර බාර ගන්නවා. මේ සියලු දෙනා බාර ගන්නවා. ඔබගේ කරුණාව අනුග්‍රහය බලය ආලේපය ඔබ මැද තබන්න. යේසුස් වහන්සේගේ ජීවමාන බලවත් අතුතුන් නාමයෙන් දාස. ආමෙන්. දැන් පියුදෙන සම්ප්‍රහය පුත්‍ර විශ්වාස සමාදානය සුදාත්මයන් වහන්සේ මඟ පෙන්වීම සහ සහභාගීකම දැන් සුදාකාරයට ක්‍රිස්තුස් මේ පොළොවට පැමිණෙන තෙක් අප සියලු දෙනා සංඝ සේක්වා. ආමෙන්. හොඳයි සියලු දෙනා ජේස්පීට අපට විශේෂ නිවේදනයක් තිබෙනවා. සඳුදා බදාදා සිකුරාදා දවස් තුන හොඳට මතක ගන්න. සඳුදා බදාදා සිකුරාදා දවස් තුන උදේ 9 සිට දවල් 12 දක්වා අපි දේශය වෙනුවෙන් යාඥා කරනවා. මේ රටේ ප්‍රශ්න වෙනුවෙන් යාඥා කරන්න යනවා. ඔබ කැමති නම් අභියෝගයක් ගන්න. ඔබ කැමති නම් මේ රටේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න. ඔබට පුළුවන්. ඔබ සිටින ස්ථානයේ ඉඳගෙන අපිත් එක්ක මේකට සහභාගී වෙන්න. ඔබ මෙතනට එන්න ඕනේ නැහැ. මම පැය භාග ලයිව් එකක් එනවා. ඒ පැය භාග ලයිව් එකෙන් පස්සේ ලයිව් එක නවත්වනවා. මම විශ්වාස කරනවා ඔබ අපි දෙවියන් වහන්සේට අවංක වෙමින් අපි නමස්කාර සාවෙන ඔබ ඉන්න තැන නම් ඔබට පුළුවන් මේකට සහභාගී වෙන්න. ඔබ ඉන්න පල්ලිය වැදගත් නැහැ. ඔබ මොන නිකායේ වැදගත් නැහැ. ඔබ මොන සේවයක් කරන තුරු ඔබ පාස්ටර් කෙනෙක්ද එහෙම නැත්නම් සේවකයෙක්ද ඇදිලිවන්තද කියන වැඩක් නැහැ. දෙවියන් වහන්සේතර ඔබ දන ගන්න සූදානම් නම් ඔබට පුළුවන් සඳුදා බදාදා සිකුරාදා දවස් තුනේ අපි සමග මේ ලොක්ඩවුන් කාලේ ඔබට පුළුවන් මේ කාලේදී අපි මේ ලොක්ඩවුන් එක ඉවර කරන අපි යාඥාව කරගෙන යනවා. ඒක නිසා අපිට පුළුවන් අපිත් එක්ක සහභාගී වෙන්න. දෙවෙනි එක තමයි බ්‍රාහ්මණින්දා දේවදර්ම පාඩම අටා මාට පවත්වනවා. බ්‍රාහ්මණින්දා දේවදර්ම පාඩම අපි කරනවා අටා මාට. ඔබ දන්නේ ඇයට පුළුවන් දැන් රාත්‍රී අටා මාට. රාත්‍රී අටා මාට දේවදර්ම පාඩම පටන් ගන්නවා. බ්‍රාහ්මණින්දා. ඒකින් අපිට පුළුවන් එදාට සාමාන්‍ය අපි අවසාන කාලයේ පිළිබඳ අපි ඉගෙනගන්නේ. ඒ නිසා අපිට පුළුවන් ඒකට සහභාගී වෙන්න. හොඳයි ඔබ සියලුම ජේසුස් මිහිඳයි හැම දිනෙකම දෙවියන් වහන්සේගේ සතුට සමාදානයේ සාමය පෙරි දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආමෙන්.